ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ලංකා සතුස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල අද සිට අඩු කරයි. අපිට ඉදිරියේදී තවදුරටත් මිල අඩු කරගෙන හැම පවුලකටම වේල් 3ක් ආහාර ගන්න පුළුවන් ආකාරයට මේ මිල අඩු කිරීම අපිට කරගන්න පුළුවන් වෙයි. අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට රජයේ අවධානය. අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණු සිසුන් සඳහා රජයෙන් ණය ආධාර ක්‍රමයක්. බ්‍රහස්පති ග්‍රහයාගේ පෙර නොවූ විරු සමීප දසුන් ලබා ගැනීමට නාසා ආයතනය සමත් වෙයි. ජුලි මාසයේ මෙරට උද්දමන වේගය 66.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව ආහාර උද්දමනය අතින් ශ්‍රී ලංකාව ලොව 5 වන ස්ථානයට පත් වී තිබෙනවා. ආහාර උද්දමනය අතින් ශ්‍රී ලංකාව ලොව 5 වන ස්ථානයට පත්ව තිබෙනවා. ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව එහි පළමු ස්ථානයේ සිටින්නේ ලෙබනනයයි. සිම්බාබ්වේ දෙවන ස්ථානයත් 3 වන ස්ථානයේ වෙනිසුලාවත් 4 වන ස්ථානයට තුර්කියත් පත්ව තිබෙනවා. ලෝක බැංකුව විසින් මේ ප්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූලි මාසයේ දක්වා සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවලට අනුවයි. මේ අතර ජූලි මාසයේ මෙරට උද්දමන වේගය 66.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊට අදාළ දත්ත නිකුත් කළ අතර ජූනි මාසයේ උද්දමන වේගය පැවතියේ 58.9ක අගයකයි. වැඩිම උද්දමන වේගය ප්‍රවාහන කාණ්ඩයේ පෙන්නුම් කරන අතර ජූනි මාසයේ සිට 96.8ක්ව පැවති එම කාණ්ඩයේ උද්දමන වේගය පසුගිය මාසයේ 117.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාසයේ ආහාර කාණ්ඩයේ උද්දමන වේගය 82.5ක් ලෙසයි සටහන්ව තිබුණේ. මිල අතින් බැලුවොත් අපි උද්දමනය අතින් බැලුවොත් රටේ ඉහළ අගයක තමයි රටේ උද්දමනය තියෙන්නේ. ඉතින් මේ දේ අඩු කරගන්න නම් රටේ විදේශ සංචිත ප්‍රමාණය රටට ඩොලර් එන ක්‍රමවේදය අපි වැඩි කරගන්නවා. ඒ නිසා ඩොලර් එන ප්‍රධානම ක්‍රම හතරයි තියෙන්නේ. එකක් තමයි සංචාරක කර්මාන්තය, අනිත් එක විදේශ ප්‍රේෂණ, අනිත් දේ තමයි අපේ අපනයන ක්‍රියාවලිය, නිෂ්පාදන අපනයනයන් කිරීම සහ රටට විදේශ ආයෝජකයන් පැමිණීම. අපි යෝජනා කරන්නේ මේකට රාජ්‍ය පෞද්ගලිකංශය රටේ ජනතාව සියලු දෙනා එකතු වුණු සාර්ථක වැඩපිළිවෙලක් රජය ඉදිරිපත් කරන්න ඕන මේකට. එහෙම වුණොත් අපිට මේ ආර්ථික ක්‍රියාවලිය ඇත්තටම අපි බලාපොරොත්තු වෙන 2023 වෙනකොට අපේ ඉකොනොමි එකේ යම් වර්ධනයක් අපිට ඇත්තටම ගන්න පුළුවන් වෙයි. චීපස් ඩෙස්ටිනේෂන් විදියට ලංකාව තාමත් තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 30ක වගේ ප්‍රමාණයකින් සංචාරකයෙක්ට ඇවිල්ලා උන්ට දවසක් ගත කරන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන සම්පත් ටිකම අපිට ඇති. අපිට අවශ්‍ය වෙන්නේ හොඳ කළමනාකරණයක්. සංචාරක කර්මාන්තය ගත්තොත් අපි මේ මාසේ මුල වෙනකොට සංචාරක කර්මාන්තය විශාල වර්ධනයක් දැන් සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් තියෙනවා. ඉතින් මේවා සුබවාදීව රටේ ආර්ථික ක්‍රියාවලිය ගත්තොත් ව්‍යාපාරයන් තුල යම් වර්ධනයක් අගෝස්තු මාසයේ වෙන විට සුබවාදී වෙනුමක් අපිට වෙලා තියෙනවා. ඒ නිසා මේක තව වැඩි කරගන්න ඕන. අපි ඒ නිසා මේ සංචාරක සීසන් එක ඉදිරියේදී එනවා. මේ රටට සංචාරකව වැඩිපුර ගෙන්න ගන්න මේ රටේ සමාජීය වටපිටාව මීටත් වැඩිය අපි හොඳට තියෙන්න ඕන. ඒ වගේම උන්ට අවශ්‍ය කරන පාසුකම් සැපයීමේදී අපි දන්නවා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ක්‍රියාවලිය තුල සමහර නිලධාරීන්ට මේ සර්කියුලර් එක බැඳිලා ඉන්නවා. ඒවෙන් එහාට උන්ට වැඩ කරන්න බෑ. ඒ නිසා ඒ සමහර සර්කියුලර් වෙනස් වෙන්න වෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද දිවයිනට පැමිණෙනු ඇති. එම කණ්ඩායම හෙට දිනේදී රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි. මෙම නියෝජිත කණ්ඩායමේ නායකත්වයේ දරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ එහි ශ්‍රී ලංකාව පිළිබඳව කටයුතු කරන මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි මහතා විසින්. ලබන 31 වෙනිදා දක්වා මෙරට රැඳී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම මෙරට ආර්ථික හා මූල්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වනු ලබනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම සහ එහි ප්‍රගතිය විමසීම මෙම සංචාරයේ අරමුණ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ. මෙම නියෝජිත කණ්ඩායම මෙරට රැඳී සිටින කාලය තුළ රජයේ නියෝජිතයන්ට අමතරව තවත් පාර්ශව රැසක් හමුවීමටද නියමිතයි. එමෙන්ම මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට අපේක්ෂිත ණය පහසුකම්
මේ වසර අවසන් වන විට ලබා ගැනීමට හැකිවනු ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ණය ප්‍රමාණය වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 3ක්. වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම සහ සංචාරක ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මාස පළමු සතියේ ආරම්භ කිරීමට නියමිත බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය පවසනවා. අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනාගත් ක්ෂේත්‍රයක් විශේෂ කාණ්ඩයක් ලෙස නම් කර ඒ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ජාතික ඉන්ධන බලපත්‍ර සමාලෝචන රැස්වීම අද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ඒ සඳහා අවධානය යොමු වූ බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම සංචාරක ඉන්ධන අවසර පත්‍රය යන ආදී ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදයට අදාළ තවත් පියවර කිහිපයක් එළඹෙන සැප්තැම්බර් මාස පළමු වන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. මේ අතර ඉන්ධන බලපත්‍ර ක්‍රමයේ යටතේ ඉන්ධන නිකුත් කිරීම දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් ඒ ඔස්සේ ඉන්ධන ඉල්ලුම් කිරීමේ යම් අඩුවක් පවතින බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිය රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ. ඉන්ධන පරිභෝජනයේ සීමා වෙලා තියෙනවා කිව්වා හේතේ යටතේ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ඇනෝම් කිරීම 60%ක් පමණ අඩු වෙලා තියෙනවා. මේ වෙනකොට මහ බැංකුව ප්‍රකාශ කළ පරිදි මාසකට ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 600ක් ගිය එක ඩොලර් මිලියන 230කට පමණ අඩු වෙලා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මේ අතර විදුලියෙන් ධාවනය වන ත්‍රිරෝද රථ හා බස් රථ මෙරටට හඳුන්වා දීම සඳහා සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර තිබෙනවා. ඊට අදාළ මූලික සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග ඊයේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙරට තුළ ධාවනය කරන ලක්ෂ 10කට වැඩි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට ආරෝපණය කිරීම තුළින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් මෙන්ම මගීන්ට පහසු මිලකට ප්‍රවාහනය සලසාදීම මෙහි අරමුණ වනවා. ඒ අනුව මෙම වසර තුළ ත්‍රිරෝද රථ 300ක් විදුලි බලයට ආරෝපණය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු වී තිබෙනවා. මීට අමතරව කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක වන බස් රථ සේවාවක් ආරම්භ කිරීමටද ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා. එමෙන්ම ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී තිබෙන බලපෑම් අවම කිරීම සඳහා කඩිනමින් මෙම පියවර ගැනීමට නියමිතයි. මේ අතර මෙවර යලකන්නේ වී අස්වනු නෙලන ප්‍රදේශවලට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් කිරීම සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි අමාත්‍ය මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ. මෙම වසරේ ඉදිරි මාස කිහිපය සඳහා රාජ්‍ය වියදම් දැරීම වෙනුවෙන් වන අන්තර්කාලීන අයවැයක් එළඹෙන 29 වනදා බොහෝ විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් මේ අතර 2023 වර්ෂය සඳහා වන පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් ලබා දීමට චීන රජය එකඟ වී තිබෙනවා. මේම තීරණ දැතුළුව අද දැනුම් දුන් තවත් කැබිනට් තීරණ කිහිපයක්. 2023 වර්ෂය සඳහා වෙන වාර්ෂික අයවැය ලේඛනය සකස් කිරීම පිළිබඳ මුදල් අමාත්‍යතුමා විසින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් මගින් කරුණු පැහැදිලි කළා. ඊයේ දිනේ කැබිනට් පත්‍රිකාවෙන් ඉදිරිපත් කළා 2023-2025 කාල පරිච්ඡේදයේ වන විට දැනට රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 9%යි. එය 11.3 දක්වා ඉහළ නංවා ගත යුතු වෙනවා. ඉලක්කය. ඊළඟට රජයේ වියදම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 18.9යි 18.1 දක්වා අඩු කර ගැනීම ඉලක්ක කරනවා. දැනට පසුගිය වර්ෂයේ අයවැය පරතරය මේ වර්ෂයේ 9.8ක් ඒ 6.8 දක්වා අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඇති වෙලා තිබෙන දරුණු ආර්ථික අගාධයෙන් ගොඩ එන්න නම් අවශ්‍යයෙන්ම රජයේ ආදායම් ඉහළ නංවා ගත යුතු වෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල යනාදී ප්‍රති සැකසුම්කරණයක් තුලින් ඒ අලාභ ලබන සමහර ව්‍යාපාර වසා දැමීමට හෝ වෙනත් ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග යෙදුවේ නැත්නම් අපිට මේ රට තවදුරටත් පවත්වාගෙන යන්න බැරි තත්වයට පත් වෙලා තිබෙනවා. රටේ දවසක ආදායම කෝටි 400යි, දිනක වියදම කෝටි 1000යි, සෑම දිනකටම කෝටි 600ක් ණය වෙමින් තමයි මේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ. 2023 අයවැය විශාල වෙනස්කම් හා අලුත් බලාපොරොත්තු සහිත අයවැයක් බවට පත් කරන්න කැබිනට් අනුමැතිය ඊයේ දිනේදී ලබා ගත්තා. 2023 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් සැපීම සම්බන්ධයෙන්
මේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් යම්කිසි ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත චීන සමූහ ආණ්ඩුව විසින් ප්‍රධානයක් වශයෙන් ලබා දෙනවා. ඉතිරි ප්‍රමාණය දේශීය නිෂ්පාදකයන් ලවා නිෂ්පාදනය කිරීම සඳහා තමයි කැබිනට් අනුමැතිය ලබා ගත්තේ. අමාත්‍යවරු වැඩි දෙනෙක්ගේ මතය වුණේ ලබන වර්ෂයේ ඉඳන්වත් මිලදී ගැනීම, සකස් කිරීම, ඇහිරීම, බෙදාහැරීම යනාදී කාර්යවල මතුවෙන විවිධ ප්‍රශ්න සලකලා බලලා රෙදි අවශ්‍ය ප්‍රමාණය මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදල් වවුචරයක් ලබා දුන්නොත් වඩා ප්‍රායෝගිකයි කියන එක තමයි අදහස වුණේ. දැන් මසකට විද්‍යාපීඨවල පුහුණුව ලබන නේවාසික අයට රුපියල් 5000ක් ලැබෙනවා. අධ්‍යාපන ඇමතුමා දැන් සඳහන් කරනවා ඒ අයට ස්ථිර වශයෙන්ම රැකියාවක් ලැබෙන නිසා පුහුණුව ලබන කාලය දුරටත් තවදුරටත් මූල්‍ය අවශ්‍යතාවයක් තිබෙනවා නම් කැමැතිනම් තව රුපියල් 10000ක් රාජ්‍ය බැංකු මගින් සානදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්නට අනුමැතිය ඊයේ කැබිනට් මණ්ඩලය විසින් ලබා දුන්නා. එතකොට රජයෙන් ලැබෙන ආපසු ගෙවන්නට නැති රුපියල් 5000 ඊට අතිරේකව රැකියාවක් ලැබීමෙන් පසු වැටුපෙන් අඩු කර ගැනීම සඳහා තව රුපියල් 10000කුත් ඒ පුහුණු කාලය තුලදී ලබා ගන්නට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. රාමුවෙන් පිට සිතන නවෝත්පාදනයන් බලගන්වන තරුණ පිරිසක් බිහි කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පැවති උත්සවයකට එක්වෙමින්. සූර්ය තාක්ෂණ ශිල්පී ශ්‍රම බලකායක් බිහිකිරීම සඳහා වන තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කළේ නිපුණ ශිල්පීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ කැනිමඩල ශ්‍රවණාගාරයේදී. එම අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කළේ රාමුවෙන් පිටත සිටින නවෝත්පාදනයෙන් බලගැන්වෙන තරුණ පිරිසක් බිහි කළ යුතු බවයි. අපි ඉන්න දැනගත්තාම සම්ප්‍රදායිකව හිතලා ඉස්සරහට යන්න. රාමුවෙන් එළියට හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හිතන්න පුළුවන් පිරිසක් ප්‍රතිපත්තිමේ තීන්දුව ගන්නවා. එසේ නොමැති වීමෙන් ආර්ථික සමාජීය දේශපාලන ප්‍රශ්න සියල්ලම අපි ඇවිල්ලා තියෙනවා. ඒවා අත්විඳලා තියෙනවා. අද අපේ රටේ යුනිවර්සිටි එන්ට්‍රන්ස් ගත්තොත් UGC ස්ටැටිස්ටික්ස් ගත්තොත් 175ක් අදටත් එන්ට්‍රන්ස් තියෙන්නේ ආර්ට්ස් ඇන්ඩ් කොමර්ස් ෆැකල්ටිස් වල. 125 සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි බේස්. විරේකයාවට ප්‍රධාන ප්‍රශ්නේ උතන. ඒක පටන් ගන්න ඕනේ පාසල් වලින්. මොකද දුෂ්කර ප්‍රදේශවල ගමේ ළමයින්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සඳහා පහසුකම් ප්‍රමාණවත් පහසුකම් කියන විශේෂම ගුරුවරුන්ගේ ප්‍රශ්න. ඒක නිසා අපි පාසල් පද්ධතිය තුල STEM education එක ප්‍රවර්ධනයට දැන් කටයුතු කරගෙන යනවා. සයන්ස්, ටෙක්නොලොජි, ඉන්ජිනියරින්, මැතමැටික්ස්. දැන් ඕක 2010 ආරම්භ වෙලා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මේ පැත්තට එනකොට දැන් ඒක ස්ටීම් වෙලා තියෙනවා. සයන්ස්, ටෙක්නොලොජි, ඉන්ජිනියරින්, ආර්ට්ස්, මැතමැටික්ස්. කලා විෂයන් කරන්න පුළුවන් තාක්ෂණය පදනම් කරගෙන. මට කියන්න ඕනේ කලේ ඔන්න ඔය කන්සෙප්ට් එකට ඊළඟ අවුරුදු 10 තුල මුළු රටේම අධ්‍යාපනය පරිවර්තනය කරන්න පුළුවන් අනිත් පැත්තට ටර්න් අරවුන්ඩ් කරන්න පුළුවන් නම් එදාට උපාධිය අරගෙන රැකියාදියව කිල්ල පිකටින් කරන්න ඕනේ වෙන්නේ. මෙතෙන්ට අපි යන්නේ කවද්ද? දැන් 53000ක් උපාධිධාරීන් බඳවා ගන්න කටයුතු කරා. 31000 දීලා දිනවා අධ්‍යාපන ක්ෂේත්‍රයට. දැන් ඕකේ ඕන කරන ගුරු ටික අපි තෝරගන්න ඉතින්. දැන් අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. තරක විභාගයක් තියලා කාටත් සාධාරණයි ලකුණු මත බඳවා ගන්න. මොකද පාසලේ පන්ති කාමරයට යවන්න ඕනේ ක්වොලිටි ටීචර්. උපාධිය සමග අධ්‍යාපන ඩිප්ලෝමා. පුහුණුව. ඉගෙනීමේ ක්‍රමවේද. ඒක නිසා මේ මතු පිටින් පේන දේ නෙමෙයි. සාර්ථක ගුරුවරයෙක් පන්ති කාමරයට යවන්න ඕනේ, පුහුණු ගුරුවරයෙක් යවන්න ඕනේ. දැනුම යාවත් කාලින් මේ දවස්වල මං සැසිපවත්වනවා ගුරුවරුන්ට උසස් පෙළ උගන්වන. ප්‍රධාන විෂයන් 24ක් දැන් දරුවන්ට අවුරුදු 1කමාරක් පාසල් යන්න බැරි වුණ හරියට උසස් පෙළ විභාගයට පෙනී ඉන්න ඕනේ. විශ්වවිද්‍යාල මහාචාර්ය නොමිලේ ගුරුවරුන්ට ඔන්ලයින් වලින් සැසිපවත්වනවා. පාසල මැටීරියල්ස් ඔක්කොම print කරලා ඒ පැනල්ස් වලින්ම හදලා A level කරන ළමයින්ට සැප්තැම්බර් මුල ඉඳලා නොවැම්බර් අග වෙනකන් මාස 3ක් අතරේක පන්ති පුනරීක්ෂණ මේ සියල්ලම කරනවා. අර පාඩු වෙච්ච ටික ආවරණය කරන්න. ඉතින් මේ විකල්ප වැඩසටහන් අපි යොදලා තියෙනවා. ඉතින් එවැනි දේවල් අවශ්‍ය වෙනවා කාලෙින්. ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5ක මිල අද සිට අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. ලංකා සතොස සභාපති පසඳයාපා අබේවර්ධන මහතා සඳහන් කළේ අද සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් හරහා මෙම භාණ්ඩ මිලදී ගත හැකි බවයි. දවසේ සිටත් අපි බලාපොරොත්තු වෙනවා ආනයනික සම්බා කිලෝවක මිල රුපියල් 21කින් අපි අද දවසේ සිට පහළ දමනවා. මේ වන විට සතොස අලවිසල් වල රුපියල් 215ක මුදලකට විකිනෙන සම්බා ආනයනික කිලෝව අපි රුපියල් 194 දක්වා මිල අඩු කරන්න හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම පරිප්පු රතු පරිප්පු කිලෝවක මිල
තවත් රුපියල් 25කින් පහළ දමන්න අපේ අලවිසල් ජාලය තුල මහ ජනතාවට රුපියල් 460ක මුදලකට පරිප්පු කිලෝව ලබා දීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම වෙළඳ පොලේ ගත්තොත් දුඹුරු සීනි මේ වන විට 349 350 335 වගේ මිල ගණන් වලට තමයි අලෙවි වෙන්නේ. සතොස් ආයතනයේ හැටියට අපිට රුපියල් 310කට දුඹුරු සීනි ලබා දීම සඳහාත් අපි කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ආනයනික නාඩු කිලෝවත් අද දිනේ සිට රුපියල් 198කට අලෙවි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වියලි මිරිස් කිලෝව 2100 1950 වෙන ගණන් වලට තමයි වෙළඳ පොලේ පවතින්නේ. අපි සතොස් ආයතනය මගින් ආනයනික වියලි මිරිසුත් රුපියල් 1690කට ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. අපි මේ වෙනකොට කලින් හාල් කිලෝ 3ක් ලබා දීපේක අපි හාල් කිලෝ 5 දක්වා වැඩි කරලා තියෙනවා. දුඹුරු සීනියත් අපි පහුගිය අවස්ථාවේ කිලෝ 1යි සාමාන්‍ය මේ පාරිභෝගිකයට මිලදී ගන්න අවස්ථාව දුන්නේ. දැන් වෙනකොට අපි කිලෝ 2කට ඒක වැඩි කරලා තියෙනවා. මේක ඇත්තටම අපි සිදු කරන්නේ යම්කිසි මට්ටමක භාණ්ඩ ප්‍රෙස් කර ගැනීමක් නැතුව අපි ළඟ භාණ්ඩ තියෙනවා. සැපයුමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයේ භාණ්ඩ තියෙනවා. නමුත් අනවශ්‍ය විදියට මිලදී ගැනීම නොකරන්න තමයි අපි මේක කරන්නේ. නමුත් දුඹුරු සීනි කිලෝවක් අපි තව වැඩි කරලා තියෙනවා. ඊට අමතරව වෙන කිසිම භාණ්ඩයකට අපේ එහෙම ප්‍රමාණයක් නම් කරලා නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ මේ මිල අඩු කිරීමත් අපි පැවති ස්ථානයේ සිට එදා අවුරුද්දකට කලින් අපි තිබුණු මිලවල් එක සංසන්දනය කරද්දි මේක බොහෝ දෙනෙකුට සතුටු වෙන්න පුළුවන් කියලා. නමුත් අපිට යම්කිසි විදියකින් විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා වෙළඳ පොලේ භාණ්ඩ සුලභභාවය අඩු වෙලා සුලභ වීමත් සමග අපිට ඉදිරියේදී තව දුරටත් මිල අඩු කරගෙන හැම පවුලකටම වේල් 3ක් ආහාර ගන්න පුළුවන් ආකාරයට මේ මිල අඩු කිරීම අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 103ක් වාර්තා වුණා. ගත වූ දිනේ රටින් නව කොවිඩ් ආසාදිතයන් 103ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,69,136ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,660ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 1,318ක් වන අතරේ වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,51,158ක් ලෙසයි. තමා රචනා කළ පළමු කෘතියටම සම්මානයක් දිනාගත් පුංචි ලේඛිකාවකගේ තොරතුරු අපට වාර්තා වුණා. ඇය සම්මානයට පාත්‍ර වුණේ වයස අවුරුදු 13 දී වීම විශේෂත්වයක්. ඇය අවුරුදු 13ක පුංචි දියණියක්. ගල්ගමුව යෝබී පන්නිනායක ජාතික පාසලේ 8 වන ශ්‍රේණියේ තමයි ඇය ඉගෙන ගන්නේ. අකුරු අමුණා ඇය රචනා කරන පොත් නිසාමයි ඇය අපට විශේෂ. ඇගේ නම සමාසි දිව්‍යාංජලි. ජීවිත අභියෝග මැද කුඩා වයසකදී ඇය ලියූ පොත්පත් අතර කිරියත්තාගේ සිහිනය, උඩඟු මිරිඟුව යන පොත්පත් රැඳෙනවා. මම මුලින්ම මගේ නවකතාව ලියන්න ගත්තේ වයස අවුරුදු 11 දී. ඒ තමයි මගේ පළවෙනි නවකතාව කිරියත්තාගේ සිහිනය. කිරියත්තාගේ සිහිනය මේ වෙනකොට 2021 ගොඩගේ සම්මාන උළෙලේදී ජයග්‍රහණය ලැබලා තියෙනවා. ඒ නවකතාව රචනා කරන්න මට ලොකු අත්දැකීම් ගොඩක් පාදක වුණා. මම ජීවත් වුණේ ගජමුතුගම කියන ගමේ. ඒ ගමේ ජීවත් වෙනකොට මට නොයෙක් විදිහ අත්දැකීම් රාශියක් මගේ ජීවිතයට එකතු වුණා. ඉතින් ඒ අත්දැකීම් සියල්ලම මම එක පොතකට කැටි කරගෙන මගේ අදහස් සියල්ල මගේ ජීවිතයට මට ලැබුණු සියලු අත්දැකීම් මම ඒ පොතට කැටි කරගත්තා. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ වෙනස් කරන්න මට ලැබුණු ලොකුම භාග්‍ය තමයි කිරියත්තාගේ සිහිනය රචනා කරන්න ලැබීම. මම රචනා කරපු දෙවන කෘතිය තමයි උඩඟු මිරිඟුව කියන්නේ. උඩඟු මිරිඟුව මේ වෙනකොට එළි දක්වලා තියෙන පොතක්. මම හිතනවා මගේ උඩඟු මිරිඟුව පොතත් වැඩි කාලයක් යන්නේ නැතුව මුළු රටේම ජනාදරයට පාත්‍ර වෙයි කියලා. මේ පොත්වලට ඇයට සම්මාන රැසක් හිමි වුණා. 2021 වසරේදී
ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ ප්‍රශස්තම යෝන් නවකතාව වශයෙන් මගේ පළවෙනි කෘතිය වන කිරියත්තාගේ සිහිනයට හිමි වූ ගොඩගේ සාහිත්‍ය සහතික පත්‍රයයි මේ තියෙන්නේ. වගේම 2021 වසරේදී කිරියත්තාගේ සිහිනය වෙනුවෙන් වසරේ ප්‍රශස්තම යෝන් නවකතාවට හිමි වූ ගොඩගේ සාහිත්‍ය සම්මානයයි මා සතුව අද තියෙන්නේ. පුංචි හිතක සිතුවිලි අපූරුවට වචනවලට පෙරලන හැකියාව සමාසි සතුවීම ගැන පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් තියෙන්නේ ලොකු සතුටක්. ඇගේ ජීවිත කතාවේ හැමතිස්සෙම අපිට දකින්න ලැබෙන්නේ ඒ ග්‍රාමීය පරිසරයක් තුළ තමන්ගේ ජීවනෝපායත් එක්ක ගැටෙන දෙමව්පියන් අතරින් ලෝකය දකින්න වෙලදරන රාජ්‍යවන්ත වීරිය. ඒ කාර්ය ඉටු කරමින් ඉන්නවා කියන එක තමයි මගේ විශ්වාසය. වන්දියේ උපන් දිවිය දිනයක් හැටියට මම මම ගොඩක් සතුටු වෙනවා දුවගේ හැකියාවන් ගැන. එයාගේ අධ්‍යාපනය ගැන කතා කරොත් හරිම නිර්මාණශීලී ළමෙක්. මෙයාගේ පොත ගැන කිව්වොත් එහෙම මමත් කියෙව්වා. ඒක හරිම ලස්සන කතාවක්. ඉතින් මම ඒ දුවට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට කවදා හරි දවසක හීනයක් තියෙනවා මුළු ලෝකයක් දන්න මහාචාර්යවරියක් බවට පත් වෙන්න. මම මේ සමාජයේ ඉන්න ආදරණීය අයියලා අක්කලා නංගිලා මල්ලිලාගෙන් ඉල්ලනවා අපි හැමෝම අපේ ජීවිතයට පන්හිඳ ලං කරගෙන අපේ කලා කෙත නැවතත් අස්වද්දමු කියලා. ඉතින් තාක්ෂණයත් එක්ක දුවන ලෝකයක පොතපතට අතහුරු කරගෙන අනාගත පරපුරට පොතපත දායාද කරන්න මේ පුංචි දියණියගේ අනාගතයට අපි ජය ප්‍රාර්ථනා කරනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. විදේශ රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහාම වෙන් කළ විශේෂ කවුන්ටරේ බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී විවෘත කෙරුණා. ඒ අනුව ඊයේ දිනේදී නියම ව්‍යාපෘතියක් ලෙස කවුළුව ආරම්භ කළ අතර එහි සාර්ථකත්වය සලකා බලා අද සිට සියලුම විදේශ රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන් සඳහා එය විවෘත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව අද සිට විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමට අවශ්‍ය මූලික කාර්යයන් සම්පූර්ණ කළ අයදුම්කරුවෙකුට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත් කරන ලිපිය දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවට ඉදිරිපත් කිරීමෙන් සිය විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් ලබා ගැනීමට පහසුකම් සැපයනු ඇති. බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන සේවාවේ යෙදෙන ත්‍රිරෝද රථ ලියාපදිංචි කර නියාමනය කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ මේ වසරේ සැප්තැම්බර් මාස 1 වෙනිදා සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන සේවාවේ යෙදෙන ත්‍රිරෝද රථ ලියාපදිංචි කර නියාමනය කිරීම සිදු කරන බවයි. රටකජුවලින් ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත වී ඇති බැවින් ලොකු රටකජු සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයවත් මින්පසු ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එමෙන්ම මෙරට වගා කරන ලද ශ්‍රී ලංකා ජම්බෝ නම් විකල්ප රටකජු ප්‍රභේදයේ ආනයනය කරන රටකජුවලට වඩා ගුණාත්මක භාවයෙන් ඉහළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ. මිද්දෙනිය තෝරකොළයාය රජයේ බීජ ගොවිපොලේ ශ්‍රී ලංකා ජම්බෝ රටකජු අස්වැන්න නෙලීමේ වැඩසටහනකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර ලංකාවේ වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වන අතර මේ වන විට රටකජු වගාවෙන් මෙට්‍රික් ටොන් 64,000ක අස්වැන්නක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ වාර්තා පෙන්වා දෙනවා. හෙට අගෝස්තු 24 වැනිදා සංවර්ධනය වෙමින් පවතින රටවල අභිවෘද්ධිය පිළිබඳව විමසා බැලීමේ අරමුණින් ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුබද්ධිත අන්තර්ජාතික සංවර්ධන සංගමය පිහිටුවා ඇත්තේ 1960 වසරේ අගෝස්තු මාස 24 වන දිනයි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ කොත්මලේ ජලාශය විවෘත කරනු ලැබුවේ 1985 වසරේ අගෝස්තු මාස 24 වන දිනයි. ප්ලූටෝ ග්‍රහලෝකය සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයක් නොවන බව හඳුනාගෙන ඇත්තේ 2006 වසරේ අගෝස්තු මාස 24 වන දිනයි.
එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.